සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී ධර්ම ශ්‍රවණයේ දෙන සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකයේ සිදුවෙන මහා විපත් තුනක් බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ දා මහා සාල කියලා බ්‍රාහ්මණයෙකුට විස්තර කරපු අංගුත්තර නිකාය තික නිපාතයේ සඳහන් වෙන මහා සාල දේශනාව ඇසුරෙන් මේ වර්තමානයේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්න, ගැටලු, විපත්, විශේෂයෙන්ම දවසින් දවස වර්ධනය වෙන මේ ලෝකේ මහා යුද බියක් ආයමත් වර්ධනය වේගෙන එද්දී මෙවැනි විපත්, යුද්ධ, ව්‍යසන, ස්වභාවික විපත් මේ සියල්ලත් එක්ක අනාගත මනුස්ස වර්ගයා මොන වගේ විපතකටද පත්වෙන්නේ? බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට අනාගතයේ දකින බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ මේ මහා සාලකින් බ්‍රාහ්මණයට මේ දේශනාවදී දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි, මේ දේශනාවේ සඳහන් වෙන්නේ මහා සාල කියන්නේ බමුණගේ නම. මේ බ්‍රාහ්මණය දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බොහොම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගෙන් අනාගතය ගැන ප්‍රශ්නයක් විමසනවා. ඒ තමයි තමන් අහලා තියෙන, තමන් විශ්වාස කරගෙන ඉන්න මිනිස්සු අතර පැවතිච්ච යම් අදහසක්, ස්වාමීනි මේක ඇත්තද? අනාගතයේ මෙහෙම වෙනවද කියලා ඔහු අහනවා. ඔහු අහනවා, බුදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. අතීත වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා බොහෝ ආයුෂ ඇති, දීර්ඝ ආයුෂ ඇති බුදුවරු අතීත ලෝකෙ පහළ වුණා කියලා මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේක ඇත්තද? අතීත වැඩ සිටිය මිනිස්යන්ට දීර්ඝ ආයුෂ තිබුණා කියලා මං අහලා තියෙනවා. මීට වඩා අවුරුදු දහස් ගණනින් දීර්ඝ ආයුෂ පැවතුණා කියලා අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ ඇත්තද? මේ තියෙන ආයුෂත් අනාගතේ එන්න අඩුවෙලා මිනිස්සුන්ගේ ආයුෂ බොහෝ අඩුවෙලා අනාගත මනුස්සයා බොහෝ විපත්වලට, ව්‍යසනවලට ගොදුරු වෙනවා කියලා මම අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ ඇත්තද කියලා බුදුරජාණන් වහන්සේගේ මේ මහා සාල කියන බමුණ විමසනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල, ඔබ ඔය අහලා තියෙන කාරණේ සත්‍යයක් කියලා. අතීත වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා බොහෝ ආයුෂ ඇති, දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා අතීතයේ වැඩ සිටියා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වතුනි, ඔබ දන්නවා සත්බුදුරජාණන් වහන්සේලා ගැන ඔබ අහලා ඇති. විපස්සී, සිකී වෙස්සබෝ, කකුසඳ කෝණාගමන, කාශ්‍යප, අපේ බුදුරජාණන් වහන්සේගේ සමග ගෞතම කියන මේ සත්බුදුවරු ගැන අපි අහලා තියෙනවා. සත්බුදු වන්දනා කරනවා. සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මිනිස්සු පුද පූජා කරනවා. ඊළඟට අපි අහලා තියෙනවා සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැනත් ඔබ අහලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්, සත්බුදුරජාණන් වහන්සේලා
අටවිසි බුදුරජාණන් වහන්සේලා සූවිසි බුදුරු කියන්නේ ඇයි එහෙම බුදුරජාණන් වහන්සේලා වෙන වෙනම ගණනය කෙරෙන්නේ. ඇයි එහෙම වුණේ. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ බුද්ධ දේශනාවල සූට්‍ර දේශනාවල සඳහන් වෙනවා. අතීතය ගැන බුදුරජාණන් වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් විමසද්දි යම් කිසි කෙනෙ බුදුරජාණන් වහන්සේ ආපස්සට බලනු අතීතේ. සමහර අවස්ථාවල කල්ප 100ක් ආපස්සට බලනවා. මෙන්න මේ විදිහට ආපස්සට බලලා මේ අතීතය ආසන්නම පහළවෙච්ච මේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේලා ඒ නම් ඒ විස්තර ඒ කාලවල තොරතුරු ඒ විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් විස්තර කරමින් දහම් දෙසනවා. එතකොට මීට කල්ප 90කට පෙර තමයි විපස්සී කෙන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න. ඊට පස්සේ මේ ලෝකෙ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. ඒ ගැන කිසිම බුදුරජාණන් වහන්සේ නමක් විපස්සි බුදු හාමුදුරන්ගෙන් පස්සේ කල්ප 60ක් යනතෙක් මේ ලෝකෙ පහළ වෙලා නෑ. ඊට පස්සේ එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. ඒ මීට 31 කල්පයකට පෙර. සිකී වෙස්සබූ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ ආයමත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. මහා කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ තමයි මේ මහා බද්්‍ර කල්පේ ඔබ මම මේ අපි ජීවත් වෙන්නේ මහා බද්්‍ර කියන මේ කල්පය තුළ. මේ කල්පයට මහා බද්්‍ර කල්පය කියල හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේලා 5 නමකකින් සුන්දර වෙන කල්පයක්. පිංහතුනේ අතීත කල්ප දෙහා ගනිද්දී කල්ප 100,000 ගණනින් කල්ප අසංකේය ගණනින් ගෙවිලා තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. කලාතුරකින් මහා කල්පයක එක බුදු කෙනෙක් පහළ වෙනවා. කලාතුරකින් බුදුරජාණන් වහන්සේලා දෙනම මහා කල්පයක් තුළ පහළ වෙනවා. ඒත් එකවර නෙමේ. ඊළඟට මහා කල්පයක් තුළ බුදුවරු 3 නම පහළ වෙනවා. 4 නම් පහළ වෙනවා. උපරිම පහළ වෙන්නේ 5 නමක් පමණයි. ඒ 5 නමක් පහළ වෙන කල්පේ තමයි මහා බද්්‍ර කල්පය කියලා හඳුන්වන්නේ. අපි මේ ඉන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පේ. හැබැයි පිංගතුනි මේ මහා බද්්‍ර කල්පයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා පිරිනිවන් පෑවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවා. ඒ විතරක් නෙමෙයි ඔබ මම සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා දැන් අවුරුදු 2560 ගානක් ගෙවිලා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙනවා චක්‍රවර්ති සීහනාද වගේ දේශනාවල. හැබැයි අද හෙට මේ ළඟදී පහළ වෙන අපි මේ ගණනය කරන අවුරුදු වලින් අපිට ගණනය කරලා කියන්න පුළුවන් කාලයක් නෙමෙයි. මහා කල්පයක් කියලා කියන්නේ. අන්තක් කල්ප 64ක් ඒ මහා කල්පය තුළ ගත වෙනවා. ඒ අන්තක් කල්ප 64න් පස්සේ තවත් අන්තක් කල්ප 64ක් මේ මහා කල්පයක් විනාස වෙමින් පවතිනවා. ඊට පස්සේ අන්තක් කල්ප 64ක් විනාස වෙලා පවතිනවා. ආයමත් පෘථිවියක් මේ ලෝක ධාතුවක් සකස් වෙන්න තවත් අන්තක් කල්ප 64ක් යනවා. මෙන්න මේ අන්තක් කල්ප 64 ඒවා 4ක් තමයි මහා කල්ප එකක් හැටියට හඳුන්වන්නේ. අපි එවැනි අන්තක් කල්ප මේ කල්පය මේවා ගැන විස්තර කරන්න ගියොත් සමහර වෙලාවට අපිට හිතා ගන්නවත් බැරි ඉලක්කමෙන් බින්දු ගානේ කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් මහා කල්ප එකක් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගැනනේ අපි කතා කරේ. මේ කල්ප 91ක් තුළ පහළ වෙච්ච විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන අපේ බුදුරජාණන් වහන්සේට පෙර පහළ වෙච්ච ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගත්තත් අවුරුදු 1000 ගණන් ආයුෂ ගැන ධර්මයේ සඳහන් වේ. අපිට අද හිතා ගන්නවත් බැහැ. සමහර වෙලාවට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පෙරහිලා අවුරුදු 60ක් 70ක් අවුරුදු 50 ගානක්
ආයුෂ පිරිහිච්ච කාලයක ජීවත්වෙන අද වගේ කෙලෙස්වලින් මනස විකෘතිවේගෙන මේ මෘග සංඥා පහළ වෙන මට්ටමේ ලෝකයක ජීවත්වෙන මිනිස්සු අවුරුදු දහස් ගණන් අතීත වැඩහිටිය බුදු හාමුදුරුවන්ගේ ආයුෂ මිනිස්සුන්ගේ ආයුෂ ගැන කියද්දී. කෙනෙකුට විශ්වාස කරන්න බෑ බොහෝ දෙනෙ සැක උපදවනවා ඕක කොහොමද වෙන්නේ එච්චර කොහොමද ඉන්නේ එතකොට මේ වගේ සැක උපදවන ඒකට හේතුව අපිට අද හිතාගන්නවත් බෑ. හැබැයි පිංවතුනේ ඊළඟට සූවිසි බුදුරජාණන් වහන්සේලා කියලා හඳුන්වන්නේ අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලෙ තමයි සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත තැන ඉඳන් උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන තැන දක්වාම සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් පුරා මේ ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 24 නම. අන්නේ සූවිසි බුදුවරුන්ගේ විවරණ ලබාගෙන ඇවිල්ලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. අන්නේ නිසා සූවිසි බුදුවරු හැටියට හඳුන්වන්නේ දීපංකර පාදමූලයේ ඉඳන් විවරණ ගත්ත බුදුරජාණන් වහන්සේලා 24 නම. ඊළඟට දීපංකර බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ කල්පේ බුදුවරු 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, සරණංකර, මේදංකර, දීපංකර කියලා. අන්නේ 4 නමගෙන් 4 වෙනි දීපංකර බුදුහාමුදුරන්ගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේ විවරණ ගන්න. එතකොට අර සූවිසි බුදුරජාණන් වහන්සේලාට අර තණ්හංකර, මේදංකර, සරණංකර කියලා ඒ බුදුරජාණන් වහන්සේලා 3 නමත් එකතු වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේත් ඇතුළුව 8 බුදුරජාණන් වහන්සේලා හැටියට බුදුරු 28 නමක් ගැන අපිට බුද්ධ දේශනාවල අතීත ඒ දේශනා දිහා බලද්දී මේ ත්‍රිපිටක ග්‍රන්ථ තුලින් ඒ අටුවා ග්‍රන්ථ තුලින් අපිට තොරතුරු අධ්‍යයනය කරලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ අනුව තමයි බොහෝ දෙනා 8 බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වනවා. සමහරු සූවිසි බුද්ධ වන්දනා කරනවා. සමහර අය සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ වන්දනාමාන පුද පූජා සිදු කරනවා. පින්වතුනි අපි කතා කරේ අතීතේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගැන. අර මහා සාල කියන බ්‍රාහ්මණයට අපි බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල අතීතේ පහළ වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේලා දීර්ඝ ආයුෂ ඇතුව පහළ වුණා. පින්වතුනි සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගත්තත් 8 බුදුරජාණන් වහන්සේලා අපි දන්න පෙර පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලාගේ තොරතුරු ධර්ම ග්‍රන්ථවලින් අධ්‍යයනය කරලා බලද්දී ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු දහස් ගණනින් සඳහන් වෙන්නේ. ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. උන්වහන්සේ ගැන පෙර බුදුවරු ගැන විස්තර වෙන තැන්වල සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලයක තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඔබ අහලා තියෙනවා බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දෙවිවරු ආරාධනයක් කරනවා. කාලෝ යන්තේ මහාවීර. මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චයක් මිනිස් මව්කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්සු අමතම් පදන්. මේ අමුෘත නිවන අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයා සංසාර්දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරන. ඒ ආරාධනය ලැබුණට පස්සේ තුසිත දෙව්ලොව ඉන්න බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ මනුලව දිහා කාරණා 5ක් ගැන විමසනවා. අපි කියනවා 5 මහ බැලුම් බලනවා. කාලය, දීපය, දේශය, කුලේ, මව. එතන කාලය කියලා බලන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා පහළට පිරිහිලා නම් ඒ අන්තක් කල්පය තුළ මහා කල්පයක අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් බලනවා මිනිස්සුන්ගේ ආයුෂයේ අන්තක් කල්පයේ පිරිහිගෙන ගිහිල්ලා අවුරුදු 100න් පහළට පිරිහිච්ච කාලයක්ද. අවුරුදු 100න් පහළට ආයුෂ පිරිහිලා නම් බුදු කෙනෙක් ඒ කල්පේ ඒ අන්තක් කල්පේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. දැන් අපේ බෝසතාණන් වහන්සේ එදා දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ මනුලොව බලද්දී මිනිස්සුන්ගේ ආයුෂ
අවුරුදු 100ට වඩා චුට්ටක් වැඩි. ඒ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 120ක් කියලා සඳහන් වෙනවා. අවුරුදු 100ට වඩා ටිකක් වැඩි. පින්වතුනි, හැබැයි ඒ කාලේ දැන් ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. දිවස්ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, විසාකා උපාසිකාව, ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක් ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක්. තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරපු මොග්ගලීපුත්ත තීස්ස මහරහතන් වහන්සේ පවා අවුරුදු 120ක් වැඩ හිටියා. ඒ කාලේ බොහෝ පිරිස අවුරුදු 120 ඊටත් වඩා වැඩිපුර අවුරුදු 130 40 සමහරු අවුරුදු 150 වැඩිම වැඩ ඉඳපු විස්තර ගැන ධර්මයේ සඳහන් වෙන්නේ බක්කුල මහරහතන් වහන්සේ ගැන අවුරුදු 160ක්. එතකොට අපිට පේනවා මීට අවුරුදු දැන් අපි මහා කල්ප මීට වඩා දීර්ඝ කාල ගැන අපිට තේරුමක් නැති වුණාට සාමාන්‍යයෙන් නිකමට ඔබ හිතන්න ඔබේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2560 ගානකට පෙර පහළ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් ඊට වඩා වැඩිපුරත් හිටියා. දැන් අද අපි කොච්චර විද්‍යාව දියුණුයි, තාක්ෂණයේ දියුණුයි, වෛද්‍ය පහසුකම් දියුණුයි, අද කරන්න බැරි දෙයක් නැහැ කියලා අපි හිතනවා. දැන් ඔබම හිතන්න මේ අවුරුදු දහස් ගණන් ගැන ඔබට මතක නැති වුණත් ඔබේ අම්මලා තාත්තලා, ඔබේ ආච්චිලා සීයලාගේ ඉතිහාසය, සමහර වෙලාවට ඔබේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ පෞද්ගලික රෝහලවල් ඒ කාලේ දරුවෝ උනත් ලැබිලා තියෙන ගෙවල් වල මේ ලොකු පහසුකම්, මේ සීස කරන පහසුකම්, මේවා කිසි දෙයක් ඉස්සර තිබිලා නැහැ. වෛද්‍ය පහසුකම්, මේ වකුගඩු බද්ධ කරන ඒවා, හදවත් සැත්කම් ඕවා ඉස්සර තිබිලා නැහැ. මීට අවුරුදු 50කට 60කට 100කට එහා ඔබ හිතන්න. සාමාන්‍ය ගමක හිටපු වෙද මහත්තයෙක්, එවැනි කෙනෙක් තමයි ගමක මේ බෙහෙත් වට්ටෝරු ටිකක්, සාමාන්‍ය ගස්වල කොළ පොතු මේ වගේ ආයුර්වේද බෙහෙත් වර්ග මිනිස්සු භාවිතාවට ගත්තේ. හැබැයි අද වෙනකොට මේ අවුරුදු කීපයක් ඇතුළත අද පෞද්ගලික රෝහලවල්, මහා පහසුකම්, තාක්ෂණික උපකරණ අද අපිට ලෝකෙ දිහා පේන්නේ කරන්න බැරි දෙයක් නැහැ. වකුගඩු බද්ධ කරනවා, පෙනහළු බද්ධ කරනවා, අක්මා බද්ධ සිදු කෙරෙනවා. මිනිස්සුන්ට ශරීරයේ තවමත් මේ හිසක් විතරයි, බෙල්ලක් විතරයි ගලවලා තව කෙනෙකුට සවි කරගන්න බැරි වුණේ. එතනින් මෙහා මේ ශරීරයේ සමහර අතපය කපලා වෙන් වෙච්ච ඒවා ඉක්මනින් රෝහලකට ගියාට පස්සේ ආයෙමත් බද්ධ කරලා හදනවා. එතකොට මේ වගේ නොයෙක් විදිහේ සැත්කම් ලෝකයේ තුල සිද්ධ වෙන මේ විශ්මිත දේවල්, මේ වෛද්‍ය විද්‍යාව දියුණුව දිහා බලනකොට සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් දැන්නේ දියුණුව, දැන් ඉතින් කරන්න බැරි දෙයක් නෑ කියලා. හැබැයි පින්වතුනි, ඔබ හොඳට බලන්න ආයුෂ වැඩි වෙලාද කියලා. මොනතරම් වෛද්‍යවරු රෝහල් වැඩි වුණත් මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන්නේ. ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පහලට පිරිහිලා අද වෙනකොට අවුරුදු 60ක් 70ක් මේ වගේ පිරිහිච්ච තාම සුළු කාලයක් අද ජීවත් වෙන මිනිස්සු ලෝකෙ ජීවත් වෙන්නේ. මෙන්න මේ අතර අර මහා සාල කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා අනාගත ලෝකයේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න බලපාන ප්‍රධාන කාරණා 3ක්. ඒ කරුණු 3 නිසා අනාගතයේ ඇතිවෙන විශාල විපත් 3ක් බුදුරජාණන් වහන්සේ මහා සාල බ්‍රාහ්මණයට පෙන්නනවා. අද අපිට ලෝකෙ දිහා බලනකොට කොච්චරනම් සත්‍යයක්ද, මේ කාරණා මොනතරම් ඇත්තක්ද, අද අපි මේ ලෝකෙ දිහා දකින්නේ මේ ටිකම නේද කියලා ඔබට මේ දේශනාව හොඳින් නුවණින් විමසලා බලද්දී ලෝකයේ තුලින්ම මේ ධර්මයේ සත්‍යතාවය දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ආයුෂ පිරිහෙන්න හේතු වෙන කාරණා චක්කවර්ති සීහනාද සූත්‍ර දීඝනිකායේ එකින් එක විස්තර කරනවා. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා යන්න හේතු වෙච්ච අකුසල් පිළිබඳව එහෙම විස්තර කරලා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා අවුරුදු 100 මට්ටම වෙනකොට මිනිස්යන්ගේ හිත්වල බලවත් වෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා අවසానයි.
එනම් පිංහතුනේ මනුස්සේගේ ආවිශ අවුරුදු 100 මට්ටමට ලංවෙනකොට කෙනෙකුගේ මනසේ බලවත් වෙන්න තියෙන සියලු පාපී අකුසල ධර්ම බලවත් වෙලා අවසානයි. එතනින් පස්සේ විකෘති විදිහට බලවත් ක්ලේශයන් 3ක් මනුස්සයන්ගේ මනසේ වර්ධනය වෙන්න පටන් ගන්න. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මෙන්න මේ කාරණා තුන මහා සාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය බලවත් වෙනවා. මිනිස්සුන්ගේ රාගය කියන එක මහා අධර්මිෂ්ඨ විදිහට, විකෘති විදිහට මිනිස්සු සත්තු වගේ, බල්ලු බලල්ලු එළුවෝ තිරිසන්නු සත්තු වගේ. දැන් බලන්න සතුන්ට මේ මගේ අම්මා නේද, මේ මගේ දරුවෙක් වගේ නේද, මේ මගේ සහෝදරයෙක් වගේ නේද. සත්තුන්ට එහෙම දෙයක් නැහැ. තැනක් නොතැනක්, මෙතන මේ මිනිස්සු පිරිච්ච තැනක්, මෙතන ලැජ්ජ බය. සත්තුන්ට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. අනාගතයේ මිනිස්සුන්ගේ බුදුරජාණන් වහන්සේදා අවුරුදු 2560 ගානකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනාගතයේ මේ සමාජ සම්මත සීමා මිනිස්සුන්ගේ මනසෙන් ඉවත් වෙනවා. ලැජ්ජ බය, තැන නොතැන, හොඳ නරක, මේ මගේ ගුරුවරයා නේද, මේ මගේ ශිෂ්‍යයා නේද, ඒ සියල්ල නැති වෙලා සත්තු වගේ මිනිස්සු රාගයෙන් විකෘති වෙලා යනවා. අධර්ම රාගය එන්න බලවත් වෙනවා. එහෙම බලවත් වීමේ ප්‍රතිඵලය තමයි විශාල විපත් 3කට ලෝකෙ ගොදුරු වෙලා ආයුෂත් පිරිහෙනවා. මනුස්ස වර්ගයා විශාල සංහාරවලට 100 දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මරණයට පත්වෙන මහා විපත්වලට ලෝකෙ ගොදුරු වෙනවා. එතකොට එක කාරණයක් තමයි අධර්ම රාගය. ඊළඟ කාරණය විෂම ලෝභය. සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ කරගන්න තෙක් ලෝභකම මනුස්සයන්ගේ හිත්වල යම් යම් ප්‍රමාණවලින් අඩු වැඩි වශයෙන් ඒ පුද්ගලයන් තුළ පවතින. හැබැයි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට ඒ ලෝභය බුදුහාඳුරු පෙන්වන විෂම ලෝභයක්. ඒක විෂමයි. හිතාගන්න පුළුවන් ක්‍රමයක් නැති තරම්. ඇයි මිනිස්සු මෙහෙම වෙන්නේ? ඇයි මිනිස්සු මෙහෙම දේවල් කරන්නේ? මෙහෙමත් කරන්න පුළුවන් දෝ. අන්නේ විදිහට දැන් බලන්න ඔබ ලෝකෙ දිහා බලලා සමහර සිදුවීම් අද අපි අහන දකින සමහර සිදුවීම් දිහා බලලා මිනිස්සු කොච්චර කම්පා වෙනවද? අම්බෝ මෙහෙමත් කරන්න පුළුවන්ද? සමහර වෙලාවට පුංචි දෙයකට මිනිස්සු මහා සත්තු වගේ මිනි මරන්නේ, අපරාධ කරන්නේ හිතාගන්නවත් බැරි ඉතාමත් පුංචි දෙයකට. තව කෙනෙක්ගේ දියුණුව දකින්න බැරුව, දියුණුව ඉවසගන්න බැරුව ඉරිෂියා, වෛරය, ක්‍රෝධය, ලෝභකම, අනුන්ගේ දේවල් අත්පත් කර ගැනීම, තව කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න අකමැත්ත, මෙන්න මේවා මනුස්සයන්ගේ මනසේ වර්ධනය වීම තුළ ලෝභකම ඉහවහ යනවා. විෂම ලෝභයක් වර්ධනය වෙනවා මනුස්සයන්ගේ මනසේ. එතකොට අර අධර්ම රාගයේ වගේම විෂම ලෝභය එන්න බලවත් වෙන්න මේ ලෝකයාම ආවිෂයෙන් පිරිහෙනවා. විශාල විපත් ව්‍යසන 100 දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙන මහා විපත්වලට ගොදුරු වෙනවා. එතකොට ඔන්න පළවෙනි කාරණේ අධර්ම රාගය, දෙවැනි කාරණේ විෂම ලෝභය, තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට අධර්ම රාගයට මිනිසයන් විෂම ලෝභය වගේම මිත්‍යා ධර්මයත් එක්ක පෙළඹෙන. එතන මිත්‍යා ධර්මය කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණේ නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටි බුදුහාඳුරු පෙන්නනවා. ඒක කොහොමත් මිනිස්සු තුළ මේ අකුසල් කරන පව්කාර මිනිස්සු තුළ ධර්මය අවබෝධ කරගන්න තෙක් ඒක පවතින. එතකොට ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේම බලවත් භාවය සමග මිත්‍යා ධර්මය කියන්නේ විකෘති විදිහට පිරිමින් ගැන රාගික විකෘති ආසාවන් තුළ ලෝකෙ නැඹුරුවෙන් කාන්තාවන් ගැන විකෘති විදිහට. මේක සම්මතයක් නෙවෙයි, මේක අසම්මත දෙයක්. විකෘතියක්. මනසේ ඇතිවෙන විකෘති දෙයක්. ඒ තුළ සමහර රටවල්, සමහර සමාජ ඒවා නීත්‍යානුකූලව පවා එක හරි කියන තැනට සමාජයේ
අනාගත ලෝකේනවා. එදකොට මෙන්න මේ විකෘති 3 ලෝකයේ බලවත් වෙන්න පටන් ගන්න මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙන්න පටන් ගන්න තැන ඉඳන්. අධර්ම රාගයේ, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මෙන්න මේ කරුණු 3 බලවත් වෙනකොට ඒකේ ප්‍රතිඵලය මේ කාරණා නිසා ඇතිවෙන ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා සාල බ්‍රාහ්මණය අනාගතයේ විශාල විපත් 3කට මනුස්ස වර්ගයා ගොදුරු වෙනවා. දැන් ඔබ මේ කියන කරුණු දිහා ලෝකේ බලන්න ඇත්තට මේ විපත් වලට අපි ගොදුරු වෙලාද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි බලවත් වෙනකොට මනුස්්‍යයෝ සත්තු වගේ කෙලෙස් වලින් විකෘති වෙනකොට පොළෝ වාසී දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා. මිනිස්සුන්ට උපකාර කරපු දෙවි දේවතාවරු මිනිස්සු දිහා උපකාර නොකර අහක බලනවා. දෙවියන්ට කලකිරීමක් ඇති වෙනවා. පින්වතුනි, දෙවියන් පලිගන්නවා නෙමෙයි, මතක තියාගන්න. දෙවියන් පිහිට නොවී දෙවියන් අහක බලනවා. එහෙම වෙනකොට අනාගතයේ විශාල ස්වභාවික විපත් ව්‍යසන එන්න වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ස්වභාවික විපත් වලින් විනාශ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මම ඔබට මේ කාරණේ විස්තර කරලා පෙන්නන්නම්. ධර්මයේ සඳහන් වෙනවා මේ ස්වභාවිකව ඇතිවෙන ස්වභාව ධර්මයේ යම් යම් සංසිද්ධි අපි කවුරුත් දන්නවා. වැස්ස වහිනවා, හුලං හමනවා, වලාකුළු අහසේ පාවෙලා යනවා, සීතල එනවා, රස්න එනවා, ඍතු විපර්යාස ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක විද්‍යාත්මකව සාමාන්‍ය විදිහට හිතන කෙනෙක් මේ ස්වභාව ධර්මයනේ, මේක ලෝකෙ වෙන දෙයක් නෙවෙයි, මේ කවුරුත් කරනව නෙමෙයි කියලා. ඒක හරි. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා 이르දි බල සම්පන්න දේවතා කොට්ටාස මේ විශ්වයේ මේ ලෝකේ දිව්‍ය තලවල වාසය කරනවා. මේ ස්වභාවික වැස්ස, සුළඟ, සීතල, උණුසුම මේවට බලපෑම් කරලා මේවා පාලනය කරලා තමන්ගේ 이르දි බලයෙන් ඒවා වෙනස් කරන්න පුළුවන් දේවතා කොට්ටාස දිව්‍ය තලවල ඉන්නවා. ඒ දෙවිවරු මිනිස්යන්ගේ යහපතට ස්වභාව ධර්මයේ පාලනය කරනවා. මිනිස්යන් ගුණධර්ම ආරක්ෂා කරන තාක් මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙන්න දෙවියන් ස්වභාව ධර්මය පාලනය කරන්න පුළුවන් දෙවිවරු ස්වභාවික විපත් ව්‍යසන ඇතිවෙද්දී ඒ ඇතිවෙන විපත ඇතිවෙන්න ඉඩදීලා දෙවියන් අහක බලනවා. ඒක මේ වගේ. දැන් අපි හිතමු ස්වභාවිකව මහා වර්ෂාවක් වහිනවා, විශාල වැහි වහිනවා, ගං අතුරු ගලලා යටව ඉන්නවා. හැබැයි ගුණධර්ම රකින්න පින් ඇති මිනිස්සු ඉන්නකොට වැස්ස වලාහක දෙවිවරු ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් ඒ වැහි වලාකුළු පවා වෙනත් දිසාවල් වලට යොමු කරලා මිනිස්යන්ව ඒ විපතෙන් ආරක්ෂා කරගන්න. හැබැයි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට, දුස්සීල වෙනකොට අර කියපු කාරණා 3 අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ බලවත් වෙද්දී මහා වර්ෂාවල් ස්වභාව ධර්මයෙන් වර්ධනය වෙනකොට වැස්ස වලාහක දෙවිවරු වෙන විපත වෙන්න ඉඩ දීලා ඒ අය අහක බලාගෙන ඉන්නවා. මේ පෞකාර අධර්මිෂ්ඨ මිනිස්යන්ට අපි පිහිට වෙන්නේ නැහැ කියලා දෙවියන් අහක බලනවා. ඒක දෙවියන් විතරක් නෙමෙයි, මතක තියාගන්න දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දජග්ග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන්ටත් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. දෙවියොත් බය වෙනවා, තැති ගන්නවා, ලොමු ඩහ ගන්නවා, කෙලෙස් සහිතයි. හැබැයි ඒ අය පෙර පින නිසා අපිට වඩා පෙර මරණාසන්න මොහොතේ පිනක් බලවත් වෙලා ඒ පිනත් එක්ක යම් යම් ඉහළ දිව්‍ය තලවල ඉපදිච්ච ඒ පිනට අනුව මහේශාක්‍ය යම් යම් හැකියාවන් නැති මහානුභාව සම්පන්න දේවතාවරු ඉන්නවා. ඒ දෙවිවරු මිනිස්සුන්ගේ අකුසල් පව්කම් දැක්කට පස්සේ අහක බලනවා වෙන විපත වෙන්න ඉඩ දීලා. දැන් ඔබ හිතන්න මෙහෙම, ඔබෙන් කවුරු හරි උදව්වක්, ඔබ පාරේ යනකොට කවුරු හරි උදව්වක් ඉල්ලගෙන එනවා. අපි කොච්චර දැන් සාමාන්‍ය ලංකාව වගේ රටක ඔබ ජීවත් වෙනකොට ගෙවල් වලට ආධාර ඉල්ලගෙන එන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට නොයේක් විදිහට
කෑම ඉල්ලගෙන එනවා, අසරණකම් කියාගෙන එනවා, බොරුවට රිසිට් පොත් හදාගෙන එනවා, කොහෙට හරි දානයක් දෙන්න කියලා එනවා. එක එක જાතිය নানা ප්‍රකාර මිනිස්සු එනවා. දැන් ඔබ හිතන්න ඔබෙන් උදව්වක් ඉල්ලගෙන කවුරු හරි එනවා අසරණකමක් කියාගෙන. හැබැයි ඔබ හොඳටම දන්නවා මේ පුද්ගලයා වංචනිකයෙක්, කපටියෙක්, දුස්සීලයෙක්, අධර්මිෂ්ඨ කෙනෙක්. ඔබ මේ පුද්ගලයා ගැන හොඳටම දන්නවා නම් ඔබට පුළුවන්කම තිබුණත් බොහෝ දෙනෙක් උදව් කරන්නේ. මේ පව්කාරයන්ට මොකටද අපි උදව් කරන්න කියලා දැන උදව් කරන්නේ මොකටද මේ පව් කරන මිනිස්සුන්ට කියලා සාමාන්‍යයෙන් කෙලෙස් සහිත මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඔවුන් උදව් නොකර එක්ක සමහරු බැනලා පන්නනවා, එක්ක අහක බලාගන්නවා, එක්ක දොර වහගන්නවා. සාමාන්‍ය වෙන දේ ඔබ හිතන්න. දෙවිවරුත් ඒ වගේ තමයි. ඒ අය කාම ලෝකේ ඉන්නේ. මේ මිනිස්සු වගේම කෙලෙස් සහිත, හැබැයි අපිට වඩා පින බලවත්. ඒ අයට ඊට වඩා හැකියාවක් තියෙනවා. මිනිස්යන්ට අපිට තව කෙනෙක් ගැන තියෙන්නේ ආරංචි මාත්‍ර දැනුමක්. අසවලා මෙහෙමයි, අන්න අසවලා මෙහෙමයි, මෙයා මෙහෙම කරා කියලා අපිට මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ ලැබෙන තොරතුරු, කවුරු හරි කියන දෙයක්, දැකපු දෙයක්, සැක කරන දෙයක්, විශ්වාසයක්, එවැනි දෙයක් තුළ තමයි අපි තව කෙනෙක් ගැන යමක් ගොඩනගා ගන්න. හැබැයි දෙවිවරු ඒ කෙනාගේ හිත දකිනවා. හරියට මේ කෙනා ඇත්තටම මොහු කවුද කියලා දෙවියන් දකිනවා. අංගුත්තර නිකායේ එක දේශනාවක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි මේ ලෝකේ තමන් ගැන හරියටම දන්නේ තමා. දැන් ඔබ හිතන්න, ඔබ ගැන ලෝකයාට කොහොම කිව්වත් මම මෙහෙම කෙනෙක්, මම මේ වගේ කෙනෙක්, මම මෙන්න මෙහෙම කෙනෙක්. හැබැයි ඔබ ගැන ඇත්තටම ඔබ කවුද? ඔබ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? ඔබ හැංගිලා මොනවද කරන්නේ? ලෝකයාට හොරෙන් මොනවද ඔබ කරලා තියෙන? ඔබේ වැරදි මොනවද? සියල්ල ඔබේ හෘද සාක්ෂිය ඔබ ගැන දන්නා. ඔබ ගැන ඔබ දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවිවරුත් ඔබ ගැන ඒ විදිහටම දන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, මහණෙනි දෙවියන් දකින්නේ හිත. ඔබේ හෘද සාක්ෂිය. දෙවියන්ට හිත දකින්න පුළුවන්. ඒ හිත දකින දෙවිවරු මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය දකිද්දී අර අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් යුක්ත විකෘති කෙලෙස් බලවත් මිනිසයන්ට දෙවිවරු උදව් කරන්නේ. ඒ දෙවියන්ගේ පිහිට මනුලොවට නැති වෙනකොට විශාල ස්වභාවික විපත් වර්ධනය වෙවි. බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් පෙන්වන එකක් තමයි බාහිර පඨවි ධාතුව කිපෙනවා. බාහිර පඨවි කියන්නේ මහ පොළොව භූමිකම්පා ඇති වෙනවා, නායාම් ඇති වෙනවා. බාහිර ආපෝ ධාතුව ජලය, මහා ජල ගැලීම් ඇති වෙනවා, විශාල වැසි වහිනවා, ගං වතුර විපත් ඇති වෙනවා, මුහුදු ගොඩ ගැලීම් ඇති වෙනවා. බාහිර තේජෝ ධාතුව කිපෙනවා. බාහිර තේජෝ කියන්නේ උණුසුම. පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා, ගිනි කඳු පුපුරනවා, උණුසුම වැඩි වෙලා මිනිස්සු මැරෙනවා ලෝකෙ. බාහිර වායෝ ධාතුව කිපෙනවා කිය. බාහිර වායෝ කියන්නේ සුළඟ, සුලි සුළං, කුණාටු, එවැනි විපත් වලින් මේ සතර මහා ධාතු නිසා බාහිර ඇතිවෙන විපත් වර්ධනය වෙලා 100,000 ගණන්, ලක්ෂ ගණන් මනුස්්‍යයන් මරණයට පත්වෙවී අනාගතයේ විශාල ස්වභාවික විපත් වර්ධනය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔන්න මීට අවුරුදු 2500 ගානකට පෙර මහාසාල බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ මේ කරපු කාරණාව අද ඔබට ඇත්තද නැත්තද කියලා අද ඔබට ලෝකෙ දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. ඔය එකක්. ඊළඟ දෙවනි කාරණය අද අපි අත්දකින මේ මහ විශාල ව්‍යසනයකට දින දින ලං වෙන විපත්. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි අර මහාසාල බ්‍රාහ්මණයට පෙන්වන බ්‍රාහ්මණය මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට එකිනෙකා එක එක කණ්ඩායම්, මතවාද, ආකල්ප ඒවා අනුව බෙදෙනවා. ගම් වල මිනිස්සු බෙදෙනවා. නගර අනුව බෙදෙනවා. ආගම් අනුව බෙදෙනවා. අපි මේ ආගමේ, උඹලා අසවල් ආගමේ, මේ විදිහට එකිනෙකා ආගම් මුල් කරගෙන බෙදීම් හදා ගන්න. ඊළඟට කුල මුල් කරගෙන අපි මේ කුලේ, අපි අසවල් කුලේ, මේ අය මේ කුලේ කියලා කුලයන් මුල් කරගෙන බෙදෙනවා. රටවල් අනුව බෙදෙනවා. දේශ සීමා අනුව බෙදෙනවා. ජන වර්ගය අනුව බෙදෙනවා. ඒ බෙදිලා නිකන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අවියාවිද හදාගන්න.
අනාගතයේ එන්න තියුණු ආයුධ විශාල ව්‍යසන විපත් කළ හැකි ආයුධ මිනිස්සු නිර්මාණය කරගන්නවා ඒ බෙදීම අනුව. ඊළඟට තම තමන්ගේ මතවාදවලට අනුව මිනිස්සු ආගම් අතර යුද්ධ ඇති කරගන්න. මිනිස්සු මරාගන්න. ගම් නගර අනුව මිනිස්සු බෙදිලා යුද්ධ කරගන්න. ජාති අනුව මිනිස්සු මරාගන්න. රටරටවල් අනුව මරාගන්න. විශාල විපත් ව්‍යසන අනාගතයේ යුද්ධ නිසා ඇති වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මහා ව්‍යසන හැටියට අනාගත ලෝකයේ මිනිස්සු මිය යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේක තියෙන අංගුත්තර නිකායේ මහා සාල සූත්‍රය. දැන් අද ඔබ බලන්න ලෝකේ පළවෙනි ලෝක යුද්ධ නිසා ඒ කාලේ කී ලක්ෂයක් මිනිස්සු මිය යන්නේ නැද්ද? දෙවනි ලෝක යුද්ධය නිසා කී ලක්ෂයක් කී කෝටියක් මිනිස්සු පීඩාවට පත් වෙලා මොනතරම් මිනිස්සු මිය ගියාද? සමහර පරමාණු බෝම්බ ලක්ෂ ගණන් මිනිස්සු මිය ගියා. අද වෙනකොට අද ඊට වඩා ඉතාමත් දියුණු තාක්ෂණය මේ අවියාවිද මනුස්ස වර්ගයාගේ යහපතට වඩා අයහපතට ලෝකයා නිර්මාණය කරගෙන අද තියෙන මේ බෝම්බ පරමාණු බෝම්බ න්‍යෂ්ටික අවියාවිද මේවත් එක්ක යම් විපතක් දැන් අද මේ ලෝකෙ රටවල් අතර ඇති වෙලා තියෙන මේ යුද්ධ මේ අතර සමහර දැන් ඔබ බලන්න සමහර මේ ලංකාවේ ඉන්න අය වෙන්න පුළුවන් සමහරු මනසින් ඔබට අදාළත් නෑ අපි මේ රටට උදව් කරන්න අපි මේ අයට මෙයා හරියා වැරදි තව කෙනෙක් තව යුද්ධයක් තුළ මිනිස්සු මිය යනකොට මරාගන්නකොට මිනිස්සු අසරණ වෙනකොට මිනිස්සු ලේහලා ගන්නකොට එයා හරි මේක මෙහෙමයි වෙන්න ඕනේ අන්න හරි ඒ තුළ තව පිරිසක් ඒක රස විඳිනවා. ඒ තුළ තව කොටසක් සතුටු වෙන්න උත්සාහ කරනවා. කෙනෙකුගේ යුද මේ ජයග්‍රහණයක් තුළ තව පිරිසකගේ දුක කඳුල මරණය තව කෙනෙක් සතුටක් විඳිනවා. ජයග්‍රහණයක් හැටිය. එතකොට මේවා වර්ධනය වෙලා දැන් ඔබ හිතන්න මේ ලෝකෙ ඇතිවෙන මේ විපත් ව්‍යසන මහා යුද්ධ හැටියට තව රටවල් එකතු වෙලා අනාගතයේ විශාල විපතක් වර්ධනය වුණොත් මේ ලෝකයේ මනුස්ස වර්ගයා මොනතරම් සංහාරයක් කෝටි ගාණක් මිනිස්සයන් මිය යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු වැසීමේ කාරණා දැකලා උන්වහන්සේ මහා සාල කියන බ්‍රාහ්මණයට දේශනා කරා මහා සාල අනාගත ලෝකයේ මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් මිය යන විශාල විපත් විටින් විට සිද්ධ වෙන. ඒ තමයි එකපත් වර්ධනය වෙලා. ඊළඟට යුද්ධ නිසා දැන් බලන්න ලෝකයේ යුද්ධයක් නැති රටක් කලාතුරකින් මේ ලෝකයේ රටවල් බලාගෙන එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට ලෝකෙ බොහෝ රටවල් වල ඉතිහාසෙ හොයාගෙන ගියත් යුද්ධයක් නැසි අඩුගානේ දේශ සීමාවකට ජනවර්ගයක් අනුව ආගමක් අනුව යම් කිසි මතවාදයක් අනුව මරාගත්තේ නැති විශාල විපත් වෙච්ච නැති බෝම්බ පුපුරපු නැති රටක් මිනිස්සු අවියාවිද අරගෙන 100,000 ගණන් මරාගත්තේ නැති යුද්ධයක් නැති රටක් හොයන්න කලාතුරකින්. ඒ නිසා එන්න මේ විපත් වර්ධනය වෙනවා. පින්වතුනි අපි ජීවත් වෙන්නේ මහා විපත් වර්ධනය වෙන යුගයක. ඒ නිසා මතක තියාගන්න අපිට දැන් අද ලංකාව තුල ගත්තොත් මිනිස්සු ගොඩාක් ප්‍රශ්න විපත් මානසික පීඩා ආර්ථික ප්‍රශ්න රටේ තියෙන අර්බුද ජීවත් වෙන අපහසුතා ඒවත් එක්ක බලන්න මිනිස්සුන්ගේ මනස තුල වර්ධනය වෙන්නේ මෛත්‍රිය කරුණාව ඉවසීම ගුණධර්ම නෙමෙයි. සමහර වෙලාවට මේ කොච්චර බණ කිව්වත් මොනතරම් මාධ්‍ය වලින් බණ ඇහුණත් මොනතරම් රටේ පින්කම් කරත් මනුස්සයන්ගේ මනසේ ද්වේෂය වෛරය කේන්තිය පලිගැනීම ඉරිසියාව සමාජයේ ඒ මිනිස්සු අතර ඇතිවෙන ආදායම් විෂමතාවයත් එක්ක යමක් තියෙන මනුස්සය ගැන පුදුමාකාර ඉරිසියාවක් වෛරයක් සාමාන්‍ය මනුස්සයන්ගේ හිත්වල වර්ධනය වෙනවා. අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා මිනිස්සු සාප කරනවා යදිනවා. එතකොට මේ වගේ දේවල් එක්ක මිනිස්සුන්ගේ මනස මොන තරන්නම් අකුසල් වලින් බර වෙලාද
තව තවත් අකුසලේ පැත්තටමයි යන්න. මහා විපත්වලට අනාගතයේ ගොදුරු වෙන ලකුණු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා සාල බමුණට පෙන්නනවා තුන්වෙනි කාරණය. මෙන්න මේ කාරණය අපිට ඇස් දෙකෙන් බලල ගණනය කරලා තේරුම් ගන්න බැරි, හැබැයි මේ ලෝකෙ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙන කාරණය. අදුෂ්‍යමාන දෙයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල මිනිස්සු අර කියන අකුසල් 3 අධර්මරාගේ විෂමලෝභය මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙද්දී සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරිනවා කියලා දේශනාවේ තියෙනවා. දැන් ඔබට මේ කාරණා හරියටම බුද්ධ දේශනාවේ බුද්ධ වචනෙන් මහරහතන් වහන්සේලා සංගායනා කරපු මේ දේශනාවල ඒ වචනෙන්ම බලන්න පුළුවන්. අංගුත්තර නිකායේ තික නිපාතයේ මහා සාල සූත්‍ර දේශනාව පෙරලලා බලන්න. යම් සැකයක් හිතේ උපදිනවන. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනාගතයේ මිනිස්සු අධර්ම රාගේ විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට දෙවියන් මිනිස්යන්ගෙන් ඈත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරිනවා කියලා. මහා දරුණු අමනුෂ්‍ය යක්ෂයන් ගම් නගර ජනපද රටවල් ඒ ප්‍රදේශ අරක්ගෙන මනුස්්‍යයන් අමනුස්්‍යයන්ගේ ග්‍රහණයකට අහු වෙනවා. මේ අමනුස්ස ග්‍රහණය නිසා අමනුස්ස විපත් නිසා අනාගත ලෝකෙ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා සාල බමුණට දේශනා කරා. දැන් බලන්න විශාලා මහනුවර ප්‍රශ්නය පවා රෝගබිය දුර්භික්ෂබිය අමනුෂ්‍ය එතනත් අර අමනුෂ්‍ය ප්‍රශ්නයක් ගෑවිලා තියෙනවා. හැබැයි අපිට ඇස් දෙකින් බලලා අන්න අමනුෂ්‍යය මෙන්න අමනුෂ්‍යය කියලා අපිට මේ අමනුෂ්‍යයෝ මේ අදුෂ්‍යමාන දේවල් අපිට මේ අපේ ඇහැ කන නාසය මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගෝචර වෙන සියල්ල විතර සමහර විතනවා ඇහෙන් දැක්කොත් විතරයි මම පිළිගන්නේ. මට පේන්නේ ආවොත් විතරයි මම පිළිගන්නේ. ඔබ පිළිගත්තත් නැතත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු ඇසින් දැකලා සර්වඥතා ඥානයෙන් සියල්ල අවබෝධ කරගත්ත ලෝකවිදූ ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ පෙන්නපු දේවල්. එදා විශාලා මහනුවර පවා රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය මහා අමනුෂ්‍ය බියකින් අමනුෂ්‍ය විපතකින් ඒ නගරේ පවා 100,000 ගණන් මිනිස්සු මිය යන්න පටන් ගත්තා. අනාගත ලෝකෙ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තව තවත් අනාගතේ ආයුෂ පිරිහෙන්න අධර්ම රාගේ වර්ධනය වෙන්න විෂම ලෝභය වර්ධනය වෙන්න මිත්‍යා ධර්මය අනාගතයේ බලවත් වෙන්න සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරින. ගම් නගර ජනපද අමනුස්්‍යයන්ගේ ගොදුරු බවට පත්වෙනවා කියලා. ඊළඟට සමහර යුද්ධ ව්‍යසනවලදි පවා ඔබ පේතවත්වේ තියෙන දේශනා කියවලා සමහර අමනුස්්‍යයෝ ගැන යක්ෂයෝ ගැන තියෙන තොරතුරු ධර්මයට අනුව අධ්‍යයනය කළ යම් දැනුමක් තියෙනවා නම් ඒ දේශනාවල සඳහන් වෙනවා අර කෙලෙස් වලින් විකෘති වෙච්ච අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් අකුසලයේ යෙදෙන මිනිස්යන් අමනුස්යන්ගේ ග්‍රහණයකට නතු වෙලා සමහර අමනුස්යෝ ඉන්නවා මිනිසුන් අතර ගැටුම් ආරවුල් ඇති කරන අමනුස්්‍ය තමයි ඒවට මැදිහත් වෙලා මිනිස්සුන්ගේ මනස පොළඹවන්න. ඒක පේන්නේ නැති දෙයක්. මිනිස්සු රණ්ඩු වෙනවා මරාගන්නවා ආයුධ ගන්නවා ඒවැන් ඇන කොටා ගන්නවා අන්න එතකොට ගම් නගර කණ්ඩායම් මිනිස්සු මරාගන්නකොට ඒ ගලනලේ ඒ තුවාල ඒ මලක්මිනී කුණු වෙලා යනකොට මේවා ආහාර කරගන්න අමනුස්්‍යයෝ මනුස්්‍යයන්ග ගොදුරු කරගෙන විපත්වලට මිනිස්සුන්ව ඇදලදානවා කියන. ඒ ගලන ලේටික ඔවුන් උරාබනු. අර මිනී කුණු වෙලා යනකොට දුර්ගන්ධය ආග්‍රහණය කරන. එතකොට අර කෙලෙස්වලින් විකෘති වෙච්ච ධර්මයෙන් ඈත්වෙච්ච මිනිස්සු තනිකරම අමනුස්්‍යයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේ විපත් වුණ අනාගතයේ සිද්ධ වෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එතකොට අදමම් මේ දේශනාවදි ඔබට පෙන්නල දුන්නේ එදා අවුරුදු 2560 ගානකට පෙර බුදු ඇසින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දැකලා ඒ පෙන්නපු විපත් අද අපි අවුරුදු 100නුත් පල්ලෙහාට ආවිෂ පිරිහිලා අද මනුස්්‍යයෝ අවුරුදු 60ක් 70ක්
අවුරුදු 80ක් කලාතුරකින් අවුරුදු 90ක කෙනෙක් අද ගමක නගරයක දකින්න ලැබෙන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ කොච්චර පිරිහිලාද. ඒ අතර අද ස්වභාවික විපත් වර්ධනය වෙනවා. ලෝකෙ පුරා යුද්ධ යුද්ධ වර්ධනය වෙනවා. අමනුෂ්‍ය විපත් අපිට ඇස් දෙකට පේන්න ගණනය කරලා හොයාගන්න බැරි වුණන් මිනිස්සු සත්තු වගේ මරාගන්න කෙලෙස් වලින් විකෘති වෙච්ච ලෝකයක්. හැබැයි එවැනි විකෘති ලෝකයක මොකා හරි පෙර පිනකට ඔබට සමහරලාට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ඔබේ පින. පිංගතුනි, ඔබ මනුස්ස ජීවිතයක් ලැබුවේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනක් නිසා. මෙවැනි පෞකාර විකෘති මිනිස්සු ඉන්න අධර්මිෂ්ඨ ලෝකයක බුදු බණ පදයක් ඔබට ඇහෙනවනම්, ඒ බණ පදේ අහලා හිත පහදිනවනම්, අනේ කොහොම හරි පිනක් කරගන්න ඕනේ, මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතනවනම්, ඒ තුල අඩුම ගානේ බුදුන් වැඳලා බුදුගුණ ටිකක් හරි සිහි කරනවනම්, පන්සිල් සමාදන් වෙලා ශික්ෂාපද ටික රැක ගන්න ඔබ උත්සාහයක් ගන්නවනම්, බණක් අහලා ඒ ධර්මයේ හිතේ ධාරණය කරගන්න උත්සාහ වෙනවනම්, දුක් මහන්සි වෙලා හම්බ කරගන්න දෙයින් මොකක් හරි පිනක් කරලා දානයක් දීලා කෙනෙකුට උදව්වක් කළා සතුටු වෙන මනසක් නම් ඔබට තියෙයි. ඔබ මේ ලෝකේ කෝටි 700කට එහා ජීවත් වෙන මේ මිනිස්යන් ඉන්න ලෝකේ ඔබ මහා පින්වන්ත වාසනාවන්ත කෙනෙක්. ඒ නිසා අපිට ලෝකයා යන රටාව, ලෝකයා යන දිශාව, මේ ලෝකයා අපිට වෙනස් කරන්න බැරි වුණත් ඔබට ඔබේ ජීවිතය ධර්මයට අනුව ගොඩනගාගෙන ඔබ උත්සාහ කරොත්, වීරිය ගත්තොත් ඔබට ගැලවිලා යන පාරක් හොයාගන්න පුළුවන්. ඒ පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශිර්වාදයක් කරගන්න, සද්ධාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, දහම් දැනුම ඇති කරගන්න, ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඇති කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. බණ ඇසූව හැම දෙනාමත්, ලක්කඩ ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත්, ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සෑම සියලු දෙනාමත්, ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය හැම දෙනාටම සැලසේවා. ගන්න හිරෙන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ ගෝනපල කෝරළඉම අංක 355න් 34 දරණ ස්ථානයේ පදිංචි APM මාධවී පෙරේරා මහත්මිය විසින්. එතුමියගේ අරමුණ වී තිබුණේ එතුමියගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ ගෞතම බුදුසසුන තුලදීම ඉක්මන් ආත්ම භාවයකදී
සුඛ සම්පන්න ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම මේ පින්කම සාර්ථක කර ගැනීමට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම ඔවුන් බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවය ලැබ ගැනීම පිණිස මේ ධර්ම දේශනාමය පින්කම දාන පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. ඒත් එක්කම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් මෙය ධර්ම දානයක්ම වී නිර්වාණ සැප ලැබීමටත් අපවත් වී වදාළ ශ්‍රී ගුණාලංකාර ස්වාමීන් වහන්සේටත් මියගිය සිසිලියානා ෆොන්සේකා කේ.ඩී. හේමවතී චාලට් පින්තු ආච්චිලාටත් ඒ.පී. ඩේවිඩ් පෙරේරා ජී.ඩී. චන්ද්‍රසේන සීයලාටත් එස්.ඒ. ගුණපාල ආදරණීය පියාණන් ඇතුළු සංසාරගත සියලුම නෑදෑ හිතමිතුරන්ට මේ පින ලැබී ඔවුන්ගේ නිවී සැනසීම පිණිස එය හේතු වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. එත් එක්කම සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ තවත් අරමුණක් වුණා. එතුමියගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. 0.7 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.